ආයුබෝවන්. ජීවිතය සහ පාඩම් පොතේ ආකරන පන්තියක් නැති අමුතු ඉස්කෝලේ ITN ටෙලිවිෂන් ඉස්කෝලේ. භාෂාවේ විද්‍යාව සහ විද්‍යාවේ භාෂාව. එහෙම පාඩම් මාලාවක් අපි පටන් ගත්තා. ජීව විද්‍යාව, භෞතික විද්‍යාව, ගණිතය, පාලි සංස්කෘත, සිංහල. මේ ඔක්කොම එකම පාඩමක් බවට පත් වුණේ පළමු වතාවට ටෙලිවිෂන් ඉස්කෝලෙන්. මා කැමති නැවතත් අපේ ගුරු මණ්ඩලය හඳුන්වා දෙන්න. අපේ ආරාධනාව ටෙලිවිෂන් ඉස්කෝලේට වැඩම කර සිටිනවා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍යපාද ඉන්දුරාගාරේ ධම්මරතන ස්වාමීන් වහන්සේ, කැලණි විශ්වවිද්‍යාලයේ සංස්කෘත හා පෙරදිග ශාස්ත්‍ර අධ්‍යයනයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ස්වාමීන් වහන්සේ මා නමස්කාර පූර්වකව පිළිගන්නවා. ඒ වගේම ටෙලිවිෂන් ඉස්කෝලේ ගුරුවරයෙක් හැටියට ප්‍රකට මහාචාර්ය SRD රෝස මහත්මයා ආයුබෝවන්. ගෞරවනීය ටෙලිවිෂන් ඉස්කෝලේට පිළිගන්නවා. එතුමා කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාව පිළිබඳ හිටපු මහාචාර්යවරයෙක් හැටියට හඳුන්වා දෙන්න පුළුවන්. අපේ රටේ කීර්තිමත් විද්වතෙක් හැටියටත් එතුමා හඳුන්වා දෙන්න පුළුවන්. අපේ ප්‍රකට ජීව විද්‍යා ගුරුතුමා තිස් ජනනායක මහත්මයා ආයුබෝවන්. භාෂාත්මකව බලපුවාම කේශාන්තයේ සිට පාදාන්තයේ දක්වා වැඩි ප්‍රමාණයක් පාලි සංස්කෘත. කියන්නේ පාලි සංස්කෘත නැතුව ඇවිදින්නත් බෑ වගේ, බත් කන්නත් බෑ. ඔව් උත්ප කන්නත් බෑ. වඩාත් නිවැරදි කරොත් ඒක පාලි සංස්කෘත නෙමෙයි සංස්කෘත. සංස්කෘත. පාලි අඩුයි නේද අපේ? ඔව් ඒකට හේතුව තමයි දැන් ඉංග්‍රීසියෙන් ඔය සබ්ජෙක්ට් සර්ලා උගන්වනකොට ඉංග්‍රීසියේ තියෙනනේ පාරිභාෂික වචන. ඒ ඉංග්‍රීසියේ තියෙන පාරිභාෂික ඇත්ත වශයෙන්ම ඉංග්‍රීසි නෙමෙයි. ඒවා ලතින්. ඒතර ලතින් වලින් ස්ටෙම් එක අරගෙන ඉංග්‍රීසියෙන් හෝ ලතින් වලින් කියන දෙකෙන් එකකින් තමයි සෆික්ස් එක දාන්නේ. දැන් සිලෝන් කියලා කියන්නේ මේකේ වචනේ වුණාට රටේ වචන හැටියට ඉස්සර පාවිච්චි කළාට දැන් අපි හිතමුකෝ අභිලේඛන කියලා සෙල්ලිපි කියලා. සෙල්ලිපි වලට කියන්නේ එපිග්‍රාෆ්ස්. එතකොට එපිග්‍රාෆ්ස් of Ceylon නෙමේ ඒ වචනේ දාන්නේ. එපිග්‍රාෆියා සෛලනිකා. එතකොට ලංකාවේ නම් සෛලනිකා. මේක EZEY සෛලනිකා. එතකොට ඉන්දියාවේ අභිලේඛන වලට කියන්නේ එපිග්‍රාෆියා ඉන්ඩිකා. ඒ කියලා කියන්නේ යම් ඕනෑම භාෂාවකින් උගන්වන්න පුළුවන් ඕනෑම විෂයක්. හැබැයි ඒකට පාරිභාෂිකය එන්නේ ඒ සමස්ත භාෂාවල දැනට භාවිතයේ නැති මූල භාෂාවකින් තමයි ඒකට අදාළ ටෙක්නිකල් ටර්ම් එක ගන්න. ඒ වගේ සිංහලෙන් ඉගෙනුවට දැන් මේ අපේ තිස්ස ජනනායක මහත්තයා ඇඳපු ඔක්කොම සිංහලයන්ගේ තියෙනවා. දෙමළ මිනිස්සුන්ගේ තියෙනවා, මුස්ලිම් මිනිස්සුන්ගේ තියෙනවා, ඉංග්‍රීසිකාරයන්ගේ තියෙනවා, ඉන්දියන් කාරයන්ගේ තියෙනවා ඔක්කොම. මේ දැන් තියෙන වචන ඔක්කොම සංස්කෘත. පාලි නෙමෙයි කියලා කියන්නේ පාලිත් එක්ක තියෙන අමනාපයකට එහෙම නෙවෙයි. දැන් මම මේක නැගිටලා කියන්නම්. මේකේ අපිට මතකයි නෑ අපිට මතකයි මේ මුළු සමස්ත ඇඟ ඇතුලේ තියෙන අංගෝපාංග 32ක් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සර්. 32ක්. ඒකේ කේසා ලෝමා නකා දන්තා තචෝ මංසන් නහරු අට්ටි අට්ටි මිංජා වක්කං හදයන් යකනම් පිලෝමකම් පිහකම් පප්පාසං අන්තං අන්තගුණං උදරියං කරිසම් පිත්තං සෙම්හං පුබ්බෝ ලෝහිතං සේදෝ මේදෝ අසුවසක් හෙලොත් සිංගානි කාලසිකා මුත්තම් මත්තකේ මත්තලොංගන් කියලා 32 තියෙන්නේ. ඒකේ කේසා ලෝමා නකා දන්තා තචෝ මංසන් නහරු අට්ටි අට්ටි මිංජා වක්කං කියලා එකක් තියෙනවා. වක්කං මේ වක්කං කියන්නේ මේ ආචාර්ය හසන්ත හෙට්ටිආරච්චි මෙතුමනි වක්කු gadu පාලි. දැන් වක්කං කියලා කියන්නේ මේ වක්කං තමයි පාලි. හැබැයි විභාගෙට ඉල්ලන්නේ වෘක්ක. මේක වක්කං පාලි වෘක්කම් සංස්කෘත. තර වෘක්ක තර වෘක්ක කියලා කියන්නේ මේ විදිහට වක් වෙච්ච එක තමයි. ගඩුව කියලා කියන්නේ gediya නෙමෙයි. සද්ධර්ම රත්නාවලියේ තියෙනවා ගඩුවක් උඩ gediyak ආවාසේ කියලා. දැන් ගඩුව කියලා කියන්නේ දදය. එතකොට දද කිව්වහම
දද ගොඩක් තියෙනවා. දද කියලා වචනයක් තියෙනවා කොඩියට. නින්දද. ඒ මින්දද. මින්දද කියලා කියන්නේ මාළුවා කොඩියේ ලාංඡනය වෙලා තියෙනවා නම් මින්දද. ඒතර මේ පැත්තට එක මාළුවයි මේ පැත්තට එක මාළුවයි මාළු දෙන්න දෙපැත්තට ඉන්නවා නම් ඒකේ තේරුම මේ මින්දද. මින්දද කියලා කියන්නේ මින්දද හිසර. වැඩි සැලෙන හද. එතකොට ඒ දද එකක් මේ කසන දද එකක්. අන්නේ දදේට තමයි ගඩුව කියන්නේ. දැන් දදේ තියද්දි කසනවනේ. ගෙඩියත් කසනවනේ. ඒතර ගඩුවක් උඩ ගෙඩියක් ආවහම මොකද? ඒතර ගෙඩියත් කසනවා දදේත් කසනවා. ගෙඩිය තුවාලත් වෙනවා දදේ තුවාලත් වෙනවා කසන්න සනීපයි සනීප වෙන්න අමාරුයි. එතකොට ඒකට තමයි මේ ගඩුව කියන්නේ. මේක ඇත්ත වශයෙන්ම ගඩුව කියලා කියන්නේ ප්‍රසන්න අවයවයක් හැටියට කියන්නේ නැති වචනයනේ ගඩුවක්. එහෙනම් වක් වෙච්ච ගඩුව තමයි වකුගඩු සිංහලෙන් ඒක හදාගෙන තියෙන. හැබැයි වක්කං පාලි වෘක්ක සංස්කෘත. ඒතර මම ඔయిత කලින් එක දවසක කිව්වා ඔය ඉකා කියලා දැම්මොත් කායන්නක් අන්තිමේට ඇවිදිලා කායන්නට මුඩින් යන්න ඇවිදිලා තියෙනවා නම් ඒක නැති එකේ කුඩා එක කියලා. දැන් නදී කියන්නේ ගඟ. නදීක කියලා කියන්නේ නැත්තම් නදීකා කියන්නේ පොඩි ගඟ. just stream. දිය පහර. ඇල තමයි නදීක කියන්නේ. නදීකා කියන්නේ ඇලට. නදී කියන්නේ ගඟට. නදී ලංකාවේ නැහැ. ලංකාවේ තියෙන්නේ නදීකා. ඉන්දියාවේ තමයි නදී තියෙන්නේ. ඉන්දියාවේ කියන්නේ ලොකු රටවල් වල දැන් ඉතින් අපි කෝච්චිය ගිහින් තියෙනවා ඉන්දියාවේ ගඟ හරහා. එතකොට එක්ස්ප්‍රෙස් කෝච්චිය එක්ස්ප්‍රස් එකේ එක්ස්ප්‍රස් වේගෙන්ම යනකොට විනාඩි 20ක් විතර යනවා ගඟ හරහා. ඒවා නදී. මේවා නදීකා. ඒතර නාල. ඒකේ කුඩා එක නාලිකා. පත්‍ර පත්‍රිකා. පත්‍ර පත්‍රිකා. අර ලට් එක තමයි. leaf and leaflet. book and booklet. අපේ තියෙන ගංගාද එතකොට? ගංගා අපේ තියෙන ගංගා කියලා කියන වචනේ ඕන මෙහෙකට කියන්න පුළුවන්. අර නදී සහ නදීකා කියලා කියන එක නදී කියන්නේ ගංගා එකේ ලොකු එක. එතකොට මේ වෘක්කිකා කියලා කියන්නේ මේ වෘක්කය ඇතුලේ තියෙන කුඩා ඒවා. එතකොට මෙතන මේ අපවාහී අභිවාහී කියලා කියන ඉස්සෙල්ලාම වාහ කියලා වචනේ පාවිච්චි කරුවා. මෙතන මම ඒ වෙලාවේදී පාවිච්චි කරපො නැති නොකියා හින්ද කියලා හිතාගෙන හිටපු එකක් තිබුණා ඒ වෙලාවේ අර වාහන වාහක ආදි වශයෙන් කියපු එකේ. ඒක නොකියාම ඉන්න හිටියට දැන් ටිකක් කිව්වට කමක් නැහැ කියලා හිතෙනවා ඉතින්. මේක මේ මෙන්න මෙහෙම වාහ දෙකක් අපි ගාව තියෙනවානේ වා හ වා හ මේක ආ මේක වි වාහ කියන්නේ ගේනවා කියන එකනේ. ඒතර ආ වාහ කියලා කියන්නේ එන එකට වි වාහ කියන්නේ යන එකට. ඒතර ගැහණියකට විවාහ වෙන්න පුළුවන්. මිනිහෙකුට ආවාහ වෙන්න කරගන්නවා මිසක් විවාහ වෙන්න බෑ. පිරිමියෙකුට. පිරිමියා කාන්තාවක් ආවාහ කරගන්නවා. කාන්තාව පිරිමියෙක් හා විවාහ වෙනවා. වහනේ වෙනවා කියන්නේ ගෙනියනවා කියන එකනේ. ඒක සංස්කෘතික කාරණාවක් ඒක හැබැයි. සංස්කෘතික කාරණාවක් කියන්නේ අපේ රටට සංගතව ගත්තාම ගැහණිය මිනිසා හා ජීවත් වීමට මිනිසාගේ ගෙදරට යනවා. එහෙමම වෙන්නේ නෑ මේකේ. මිනිසා ඇවිදින්න බහිනවා කියන එහෙම අවස්ථාවක් තියෙනවා. එතකොට පිරිමියා විවාහ වෙලා. ගැහණිය පිරිමියව ආවාහ කරගෙන. ඕවා හින්දම තමයි උත්තන ඔය සම්භාව්‍ය නොවන වචන හැදෙන්නේ. වා හේ කියලා. දැන් මෙන්න මේකට අපේ අවධානය යොමු කළ යුතුමයි. අති පරිශ්‍රාවණය කියලා කියන්නේ අරකම තමයි. ශ්‍රාවණය වෙනවා කියලා ශ්‍රාවය වෙනවා කියලා කියන්නේ ගලනවා.
පරිශ්‍රාවණය වෙනවා කියලා කියන්නේ තද කරලා තද කරපුවාම ගලනවා. අති පරිශ්‍රාවණය කියලා කියන්නේ අතිශයින්ම දැඩි වෑයමකින් ගල් මොනවාද? ගලනවා වනවා. ගලන්න සලස්වනවා. ඒකට. දැන් අති පරිශුද්ධ කියලාත් කියන්නේ. සුද්ධ, පරිශුද්ධ, අති පාරිශුද්ධ. දැන් මේ සෙල්ලා සර් කිව්වා දුර සන්තික නේද? එහෙමනේ කිව්වේ. දුර එකක් සන්තිකය. සන්තති. එතකොට මේක එතන තියෙනවා අවිදූර විදූර. දැන් බලන්නකො මේ වචනවල තියෙන සාමාන්‍ය පොදු ගුණාකාරය දුර දුර දුර. මේ දුර සහ ළඟ ගැන නෙමෙයි කතා කරන්නේ. දුරට වඩා ඈත එක තමයි විදුර. එතකොට විදුර නොවන එක තමයි මේක අවිදුර කියන්නේ. දෙකම දුර හැබැයි. දුර ළඟ මෙතන දුර කියලා කියන්නේ ඈත දුර හින්දා විදුර විදුර නොවන හින්දා අවිදුර. මේක අවිදුර නෙමේ අවිදුර. දැන් ඒක මොකක් වගේද මේ මෙතන තියෙන තර්කය? නැත්තේ නෑ කියනවා වගේ තමයි. Two negatives becomes one positive. එතකොට දුර නෑ කියන්නේ ළඟ කියලා කියන එක. මේ දුර විදුර කියන විශේෂයෙන් දුර මේ විශේෂයෙන් දුර නෑ කියන එකයි ළඟ කියන එකයි. හැබැයි අර සර් කිව්වා නේද ළඟ කිව්වට ළඟම නෙමෙයි කියලා. ආන්න මේ අවිදුර කියලා කියන්නේ මෙතන ළඟ නෙමෙයි. ඒතර මේ ළඟට මොකද්ද කියන්නේ? සර් කිව්වේ සෙන්ටිමීටර් 25. ඔව් ඒකට පාවිච්චි කරපු වචන දුර ලක්ෂය. දුර ලක්ෂය. ලක්ෂ්‍ය කියලා කියන්නේ මොකද්ද? මේ ලක්ෂ නෙමෙයි. ලක්ෂ්‍ය. ලක්ෂ්‍ය. ඒ කියන්නේ පොයින්ට්. දැන් පොයින්ට් කියලා කියන්නේ මොන වගේ දේවල් වලටද? පොයින්ට් කියන්නේ මේ මෙහෙම මෙන්න මෙහෙම මේනේ පොයින්ට් එක. ඔය තුවක්කුවල තියෙන පොයින්ට් එක. ඒතර පොයින්ට් සෙන්ටර් කරපුවනේ සෙන්ටර් පොයින්ට්. එතකොටනේ ඒකට සිංහලෙන් කියන්නේ මධ්‍ය ලක්ෂ්‍ය කියලා. එතකොට සෙන්ටර් පොයින්ට් කියන්නේ මධ්‍ය ලක්ෂ්‍ය. ඇත්තම කිව්වොත් මේ වචනේ සිංහලට එන්නේ දෙමළ හරහා. මේ ක්ෂය කියලා කියන එක සිංහලට එන්නේ අක්ක කියලා. ල නෙමෙයි. ක්ෂය සහ යංශ ක්ෂය අක්ක වෙන්නේ. ල හැමදාම සිංහලට එන්නේ ඉල කියලා. ලංකා ඉලංගෙයි. ල එන්නේ ඉල කියලා. එතකොට තමයි ලක්ෂ්‍ය ඉලක්ක වෙන්නේ. හැබැයි මේකම තවත් තේරුම් ගත යුතු අනිත් කාරණාවක් තමයි සාමාන්‍යයෙන් බෝඩ් එකේ මෙහෙම ලියන්නේ අපිට උගන්වලත් තියෙන්නේ බෝඩ් එක මෙහෙම පාවිච්චි කරන්න එපා කියලා. හැම එකක්ම ලිව්වහම ළමයන්ගේ ඔළුවට ඒක අපහසු නිසා මම ඒක දැනගෙන මෙහෙම කියන්නම්. ම කියලා આવොත් එන්නේ අච්ච කියලා. එතකොට මෙතන ල දාපුවාම ලක්ෂ්ම නැත්තම් ලක්ෂ්මී. මෙතෙන්ට එන්නේ ල ඉල කියලා නෙමෙයි ලේ කියලා ලෙච්ච මී කියලා. ලක්ෂ්මී ලෙච්ච මී වෙලා ලක්ෂ්‍ය ඉලක්ක වෙන්නේ එහෙමයි. ඒ ඉලක්කය කියන්නේ ඒකද? ඉලක්කය කියන්නේ මේ ලක්ෂයට. ඉලක්කමාවේ කොහෙද දන්නේ? ඉලග්ගම්. ඉලක්කම් කියන්නේ දෙමළ වචනයක්.
එතකොට සෙන්ටර් පොයින්ට් එකක් නම් ඉලක්කයක් නේද? ඒක තමයි ලක්ෂ්‍යය. තව තියෙන විද්‍යාවේ මූල ලක්ෂ්‍ය. මූල ලක්ෂ්‍ය. ඇත්තටම ලක්ෂ නෙමෙයි ලක්ෂ්‍ය. මම මේ ලංකාවේ ඉතාමත්ම ප්‍රසිද්ධම පුවත්පතක් තිබුණා. ඒ පුවත්පතේ ටැග්ලයින් එකක් තිබුණා ඒ කාලේ හැරවුම් ලක්ෂය කියලා. පස්සේ මම ඒක බලාපුවාම ඇත්තටම ඒක බොහොම ඓතිහාසික පුවත්පතක්. ඒක නිසා ප්‍රධාන කර්තෘතුමාට කතා කළා. හැරවුම් ලක්ෂය තිබුණේ. හැරවුම් ලක්ෂය කියලා කියන්නේ ලක්ෂයක් හරවන එකට. හැරවුම් ලක්ෂය. ලක්ෂ්‍ය. ඒක තමයි නිවැරදි වචනේ. හැරවුම් ලක්ෂය. ඒක යානු දෙකක් ලියන්න ඕනද? නෑ සර්. නෑ. ක්ෂ ය යන්සේ. ලක්ෂය. එතන හැරවුම් ලක්ෂය කියලා කියන්නේ changing point. ලක්ෂය turning point. ලක්ෂය කියලා දැම්මම ලක්ෂයක් හැරෙනවා. ලක්ෂය හැරවුම් ලක්ෂය කියලා ගත්තාම අනිවාර්යයෙන්ම ලක්ෂයක් හරවන්න ඕන. ඒතකොට යන්සේ නැතිවනේ. ඒතර යන්සේ නෑ ලක්ෂයක් හරවනවා නම්. ලක්ෂය කියලා කියන්නේ එතකොට එතන මිලියන් නේද? නෑ. ඔව් 1 lakh. 10,000. හැරවුම් ලක්ෂය කියලා ගත්තොත් එහෙම turning 10,000. හැරවුම් ලක්ෂය කියලා ගත්තොත් turning point. ඔය ගොඩාක් ළමයින්ට ලියාගන්න බැරි තව වචනයක් තියෙනවා අන්‍යෝන්‍ය ආධාරය. ඒක ලියන්න පුළුවන්. මේක මැකුවොත්. අන්‍යෝන්‍ය ආධාරයක් කළොත් හරි. අන්‍යෝන්‍ය ආධාරයක් කළොත් හරි. ඒක හරිම ඒක ගොඩක් ළමයින්ට බෑ කියලා කියන්නේ කියන එකත් වැරදි. ගොඩක් ගුරුවරුන්ටත් බෑ ඒකයි. මඤ්ඤොක්ක ලියන වගේ තමයි. අන්‍යෝන්‍ය ආධාරය ලියාගන්න මඤ්ඤොක්ක ලියන්න පුළුවන්. මඤ්ඤොක්ක ලියන්න බැරි විච්චාම ළමයි ලිව්වලු බතල කියලා. ඕක මයියොක්කා කරගෙනත් ඉන්නවනේ. කළු පාටකින් ලියන්න. ඔව්. අන්‍යෝන්‍ය කියන්නේ සංස්කෘත වචනයක්. තාම පැහැදිලි සංස්කෘත වචනයක්. එහෙම මේ සංස්කෘත විතරක් වචන තියෙන ඒවා තියෙනවා. දැන් අර සින්දුවක් තියෙන්නේ ජගන් මේ සරස්වති අභිවන්දනාව. ජගන් මෝහිනී, මధుර භාෂිනී, චාරු දේහිනී, කමල වාසිනී, සරස්වති දේවී අභිවන්දේ. සංස්කෘත හරි ලස්සනයි. එක වචනයක්වත් නැහැ සිංහල. දේවි සංස්කෘතයි. ඒතර සංස්කෘත හරිම ලස්සනයි. නැතුව සංස්කෘතත් ලස්සනයි. සංස්කෘත දන්න අයත් ඒවා. मधुर भाषिणी चारु देहिनी कमलवासिनी सरस्वती देवी वंदे सरस्वती कंपित कंचनमाला पूजित किंकिनी नूपुरजाला कंपित कंचनमाला पूजित किंकिनी नूपुरजाला पाद सरोजे खटी तटाके पाद सरोजे खटी तटाके चंचल नर्तर लीला चंचल
අන්තර දීලා අංකික කුකුමරේකා නීල මකර පංකජ රූපාකුල අංකික කුකුමරේකා පූර්ණ කුම්භ විවකීන පයෝදර පූර්ණ කුම්භ විවකීන පයෝදර पूरितामृत धारा पूरितामृत धारा भाग्य साधन पुण्यमूर्तिधर सुरकुल वर अभिरूपा अभिरूपा देहि देहि वरदायक हस्ते देहि देहि वरदायक हस्ते शुभ मंगल मुद्रा शुभ मंगल मुद्रा අර ධ්වනිය හොඳට තියෙනවා නේද අපි හැමෝම ධ්වනිය කියලා වචනයක් තියෙනවානේ භෞතික විද්‍යාවේ. ධ්වනිය තියෙන අපිටත් තියෙන අවධ්වනිය, අතිධ්වනිය, අධිධ්වනිය. භාෂාවේ තියෙන ධ්වනිය වෙනම කතාවක්. ඒක වෙන කතාවක්. හොඳයි. මට අවසර දෙන්න පාලක මැදිරියන්ට පාලක මැදිරිය මගින් නිකුත් කරන පණිවිඩ කීපයක් සඳහා. ධ්වනි කියලා අලංකාරයක් තියෙනවා. කියන්නේ එකක් කියවෙන්නේ තව එකක්. වචනයක තියෙනවා වාච්‍යාර්ථ, ව්‍යංගාර්ථ, ලක්ෂ්‍යාර්ථ, ව්‍යංජනාර්ථ කියලා දෙක එකට කියන්න පුළුවන්. වාච්‍යාර්ථ, ව්‍යංගාර්ථ, ලක්ෂ්‍යාර්ථ නැත්නම් ව්‍යංජනාර්ථ, ද්වන්‍යාර්ථ, සංස්කෘතිකාර්ථ ආදී වශයෙන් අර්ථ ගොඩාක් තියෙනවා. එකක් නෙමෙයි. ඒක දිග මාතෘකාවක් නිසා මම මේ වෙලාවේදී ඒකට ගන්නෙ නෑ. අන්‍යෝන්‍ය ආධාර ලියලයිම නේද? අන්‍යෝන්‍ය ආධාර සංස්කෘතයේ මේකේ අන්‍ය තමයි වචන දෙක. මේ දෙක සංදි වුණාම තමයි අන්‍යෝන්‍ය වෙන්නේ. අන්‍ය තමයි වචන දෙක. දැන් මේ වචන දෙකක් සංදි වෙන විදිහ. මේකේ මේ අන්‍යයක් කියලා කියන එක මෙන්න මේ කෑල්ලට ඕ වෙනවා. එතකොට අන්‍යෝ වෙනවා. මේක තමයි විස්තරය වෙනවා නම් මෙන්න මෙහෙමයි. අයන්න, අල් නයන්න, යහ යන්න. දැන් මේක තමයි අන්‍යහ. මේකේ මෙන්න මේ කෑල්ලට ඕ වෙනවා. එතකොට අන්‍යෝ වෙනවා. මේක සිංහලෙන් ලියන්න බෑ මේ විදිහට. මේක ලොකුම ප්‍රශ්න තියෙන්නේ මෙහෙම එකක් තුන් ලෝකේ කොහෙවත් නෑ, සංස්කෘතෙත් නෑ. මේක දිග මාතෘකාවක්. මම ඒක නිසා මේක ඉවරලා ඒ ටික පැහැදිලි කරන්නම්. එතකොට ඒක පැහැදිලි කරනකොට තමයි පැහැදිලි වෙන්නේ. මේක ඇත්තටම කියනවා නම් සිංහල අක්ෂර විද්‍යාවේ පුරාක්ෂර විද්‍යාවට සිංහලෙන් කියන්නේ මොකද ඉංග්‍රීසියෙන් කියන්නේ පැලියෝග්‍රැෆි කියලා
මේ අක්ෂර විද්‍යාවේ විශේෂ අවස්ථාවක්. එතකොට මේ අන්‍යෝ කියලා මේකට ආවහම මෙතන අයන්න ලොප් වෙනවා. එතකොට න්‍ය යෙදෙනවා. දැන් අන්‍යෝන්‍ය කියලා කියන්නේ මෙන්න මේකටයි. නිවැරදි රූපය. අන්‍යෝන්‍ය. ත්‍රාන්‍යෝන්‍යා ධාර. මේක 100% සංස්කෘත. ප්‍රශ්නයක් තියෙනවා. මේ විදිහට දේවනාගර අක්ෂර වලින් ලියන්නෙත් නැහැ. අන්‍යෝන්‍ය ආධාර කියලා සංස්කෘත දේවනාගර අක්ෂර වලින් ලියන්නේ කියලා. දැන් මේක මෙතන ලියලා තියාගත්තට තේරෙන්නේ නැහෙනි. ඒ නිසා මේකට මම ට්‍රාන්ස්ලිටරේට් කරන්නම්. සංස්කෘත දේවනාගර අක්ෂර නැතුව සිංහල අක්ෂර වලින් අන් යෝන් යා ධාර. මෙහෙම තමයි දේවනාගර අක්ෂර වලින් ලිව්වත් ලියන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ ලංකාවේ අපිට තියෙනවා ආවේනික අක්ෂරයක් යංශය කියලා. මේ යංශය කියන්නේ අකුරක් නෙමෙයි. නෙමෙත් නෙමෙයි. ඒක මෙන්න මෙහිමයි මම විග්‍රහ කරන්නේ. දැන් ඔන්න බලන්න කාර්යාලය කියලා තියෙනවනේ. ඇත්තට මෙහෙමනේ කියවෙන්නේ. නමුත් මේක නිවැරදිටම නිවැරදි. නමුත් අපි කිව්වොත් එහෙම මෙන්න මෙහෙම ලියන්න කියලා. මේක වැරදි නේ, මේකත් නිවැරදි. මේක තමයි අක්ෂර ලේඛනයේ ස්වභාවය. ඒක ලේඛනයේදී මේක නිවැරදි, මේකත් නිවැරදි. භාෂණයේදී මෙහෙම කියන්න බෑ, මෙහෙම විතරයි කියන්නේ. ඒ නිසා ලේඛන භාෂාව සහ භාෂණ භාෂාව කියලා භාෂා දෙකක් තියෙනවා භාෂාවේ. ඒකට සිංහලෙන් කියන්නේ භාෂා දිරූපතාව කියලා. ඉංග්‍රීසියෙන් ඒකට දාලා තියෙන්නේ ඩයග්ලෝසියා කියලා. ඒ ඩයග්ලෝසියා මට මේවා කියන වෙලාව නැහැ. ඩයග්ලෝසියා කියන කතා කරන එක විදිහක්, කියන්නේ තව විදිහක්. කතා කරන්නේ එක විදිහක්, ලියන්නේ තව විදිහක්. කතා කරන භාෂාව එකක්, ලියන භාෂාව තව එකක්. දැන් නිකන් හිතන්නකෝ ඔන්න ගෙවල් දෙකක් තියෙනවා. ඒ ගෙවල් දෙකේ අය රණ්ඩු වෙලා. රණ්ඩු වෙනකොට එක්කෙනෙක් තවත් එක්කෙනෙකුට බනිනවා. කොහොමද බනින්නේ? බනින විදිහටමයි මම මේ ලියන්නේ. හැබැයි ඔබ ඒ බැන්නේ ඔබට කියලා හිතෙනවා නම් ඔබ ගිහින් පොලිසියට පැමිණිලි දානකොට පැමිණිල්ල ලියන රාලහාමිත් මෙහෙම නෙමෙයි ලියන්නේ. මෙන්න මෙහෙමයි බැන්නේ. කොහොමද බලන්න මම ලියන විදිහට කියවන්න බලන්න. දැන් තෝත් එපා තොපේ තාත්තත් එපා කියලා තමයි බනින්නේ. දැන් ඇත්ත වශයෙන් බනින්නේ කොහොමද ඉතින්? තෝත් එපා තොපේ තාත්තත් එපා. එහෙමයි බනින්නේ. ඒ වුණාට අපි මේක ලියන්නේ පොලිසියට ගියාම ලියන්නේ බැන්න. කොහොමද බැන්නේ තමුන්ට? බැන්නේ තෝත් එපා තොපේ තාත් තත් එපා කියලා බැන්නා. ඒ වුණාට බැනලා තියෙන්නේ මෙහෙම. ඒ වගේ අපි ලියන විදිහින් තියෙනවා. කියන විදිහට නෙමෙයි ලියන්නේ. ඉංග්‍රීසියෙත් එහෙමනේ ඉතින්. සමහර ඒවා කියවන්නේ නැහැනේ මැද නේද අකුරු. ඒ විතරක් නෙමෙයි. දැන් PUT put BUT but ඒක යකාගේ කතාවක්. PUT put නම් BUT but වෙන්නේ.
දැක්කද කියන විදිහට කරන්නේ නැත්තේ ලංකාවේ සිංහලයේ විතරක් නෙමෙයි ඉංග්‍රීසි කාර්යයත් එහෙමයි. ඉතින් ඒ නිසා අන්‍යෝන්‍ය කියලා කියන වචනේ කියවෙන්නේ එක විදිහක් ලියන්නේ වෙන විදිහක් ඒක ඉගෙනගත යුතුයි. ඒක නිසා තමයි ළමයි හරියටම නිවැරදිව ලිවිය යුතු වන්නේ. ඒකට ඒකේ සයන්ස් එක නැත්තම් භාෂාවේ විද්‍යාව තමයි ව්‍යාකරණ කියලා කියන්නේ. භාෂාවේ විද්‍යාව සහ විද්‍යාවේ භාෂාව ඒ ගැනයි මේ පාඩම් මාලාව. මහාචාර්යතුමා භාෂාවේ තියෙන ධ්වනිය අපේ ස්වාමීන් වහන්සේ පැහැදිලි කළා විද්‍යාවේ පාඩමක් තියෙනවා ධ්වනිය කියලා. ඒක වෙන අර්ථයක්. ඔව් ඒක අපි හඬ කියන එක. ධ්වනිය යන්නේ තරංගත් එක්ක. දැන් ඕන ධ්වනියක් ඇති වෙන්නේ යම්කිසි දෙයක් හොල්ලන්න ඕන. දැන් මං ළමයිට උගන්වන්නේ එහෙමයි. දැන් මොනවත් හොල්ලන්නේ නැතුව ධ්වනිය හදන්න බෑ. මොකක් හරි හොල්ලන්න ඕන. එක්ක කම්බියක් හොල්ලන්න ඕන. එක්ක බෙරේට වායුව හොල්ලන්න ඕන. අපේ ස්වරතන්ත්‍ර කම්පණය වෙන්න ඕන. ඒතර ඒ ධ්වනිය දැන් මේ අතරම අපේ හාමුදුරුවෝ කිව්වා වගේම ධ්වනියෙත් තියෙනවා. අව ධ්වනිය. ඒ කියන්නේ දැන් අපේ කනට ඇහෙන සීමාවට වඩා අඩු වුණොත් අපි අව ඊළඟට අති තියෙනවා. ඊළඟට අදි ධ්වනිත් තියෙනවා. අදි ධ්වනි තරංග. ඒත් අපේ ඒවා කනට ඇහෙන්නේ නැහැ. එතකොට ඒ වගේ ධ්වනිය කියන අර්ථය ඇත්තට මෙතන තියෙන්නේ ශබ්දෙට. ධ්වනිය තරංග තරංග ගත්තාම තරංග වලට යනවා තරංග ආයාමය කියලා එකක් තියෙනවා. වේව් ලෙන්ත්. ඔව්. එතකොට ඊළඟට තියෙනවා විස්තාරය කියලා එකක්. ඒකේ සයිස් එක. තරංග ආයාමය කියන්නේ මේ පැත්තට තියෙන සයිස් එක වගේ. ඒතකොට සමහර තරංග ආයාම පුංචි, සමහර ඒවා විශාලයි. එතකොට ඒ පිළිබඳ ඊළඟ සංඛ්‍යාතය කියලා එකක් තියෙනවා. සංඛ්‍යාතය කියන්නේ තප්පරයකට කොච්චර මේ එකට එක වෙනස් වෙවි යනවද නැත්නම් කොච්චර වාර ගානක් තප්පරයකට වෙනස් වෙනවද. ඉතින් ඒකෙත් ලොකු වචන ප්‍රමාණයක් තියෙනවා. සංඛ්‍යාතය, විස්තාරය, තරංග ආයාමය, ඊළඟට හඬේ සැර, හඬේ සැර ලවුඩ්නස් කියන එක. හඬේ සැර. ඊළඟට ඔය ධ්වනිය නිෂ්පාදනය වෙනකොට එක තියෙනවා උපරිතාන කියලා ඒවා. තාන වෙනස් වෙනවා. තාන වෙනස් වෙනවා. තාරතාව කියලා වචනකුත් ඔව් තාරතාව කියන්නේ පිච් කියන එක. දැන් ඇත්තටම දැන් අපිට අපි ගන්නන්නේ සංඛ්‍යාතය කියන එක අපිට ඇහෙන්නේ නැහැ. දැන් අපිට කනට ශ්‍රවණය වෙන්නේ සංඛ්‍යාතයම නෙමෙයි. සංඛ්‍යාතයට සම්බන්ධ අපිට මොන හරි සංවේදනයක් දැනෙනවා. ඒකට තමයි ඔය තාරතාව කියලා කියන්නේ. තාරතාව කියන්නේ දැන් අපි දන්නවා ඒතර දැන් මිනිස්සුන්ගේ පිරිමියාගේ සහ ගැහණියාගේ පිච් එක වෙනස්. පිච් වෙනස්. ඒතර පිච් කියන්නේ අපේ කනට දැනෙන සංවේදනය. ඒක හැබැයි සංඛ්‍යාතයට සම්බන්ධයි. සමානුපාතයි. නමුත් සංඛ්‍යාතය අපේ කනට ඇහෙන්නේ නැහැ. සංඛ්‍යාතය බලන්න වෙන උපකරණ තියෙනවා. ඉතින් ඒ වගේ හඬේ සැර ඊළඟ විපුලතාව කියලා එකක් තියෙනවා. ඉතින් ඒ නිසා ගොඩාක් මම හිතන්නේ මේක අවුරුද්දක් විතර අපිට කරන්න වෙයි මේ සේර. විපුල කියන්නේ මහත් කියන එකයි. ඔව්. විපුල ඵල නෙලා ගන්නවා කියලා කියන්නේ. මහත් ඵලය කියන්නේ විපුල කියන්නේ මහත් ලොකු ගොඩක්. විද්‍යුතය කියලත් වෙනම පාඩමක් ඔව් තියෙනවා. විද්‍යුතේ තියෙනවා. ඒක ඇතුලේ වචන ගොඩක් තියෙනවා. වචන තියෙන ධාරාව. එතකොට ධාරිත්‍රක කියලා අපි කියනවා. ධාරිතාව කියලා වචනකුත් තියෙනවා. ධාරිතාව කියලා. ඒ ධාරිතාව දැන් අපි වෙනස් කරලා තියෙනවා ධාරණාව කියලා. ධාරිතාව කියන එක හරි නෑ කියලා. ධාරිතාව කියන්නේ කැපැසිටි කියන එක. කැපැසිටි. කැපැසිටන්ස් කියන්නේ දැන් ධාරණාව කියලා වෙනස් කරලා තියෙනවා. ඉතින් ඒ වගේ කලින් කල්ටත් ඔය පොඩි වෙනස්කම් ඇති වෙනවා. මම හිතන්නේ මේ සම්ම කියන්නේ අපි යොදනකොට වචන. ඔය ධාරිතාව කිව්වහම ඒක අර නිකන් අර කොමන් දැන් අපි තුන් වාජනයකක් තියෙනවා ධාරිතාව. ධාරිතාවක් තියෙනවා. එතකොට ඒකයි අර මේ ධාරිත්‍රකයක තියෙන ධාරිතාවය වෙනස්. ඉතින් ඒ නිසා ඒක ධාරණාව කියලා හදලා තියෙනවා. පරිමාව කියලා වචනකුත් තියෙනවනේ. ඔව් පරිමාව තියෙනවා, ශේෂ්ත්‍රඵලය තියෙනවා. වර්ගඵලයක් බලනවනේ. ඔව් වර්ගඵලය තියෙනවා. ඉතින් ඒ නිසා ඉතින් මම හිතන්නේ ගොඩාක් වචන මේ දූදරු ඉගෙන ගන්නවා. දැන් අර සර් අපිට ඔයිට කලින් කිව්වනේ ගූර්ණය කියලා වචනය. ගූර්ණය කියලා කියන එකේ මේ මොකද්ද ඩික්ෂනරි සංස්කෘත වල සංස්කෘත භාෂාවේ සම්භාවනාවටම පත් වෙච්ච ඩික්ෂනරිය තමයි මොනියෝ විලියම්ස් ඩික්ෂනරිය. ඒක බොහොම පැරණි මහ විශාල කෘතියක්. ඒකේ ගුර්ණ සහ ගූර්ණ කියලා වචන දෙකක් තියෙනවා. ගුර්ණ කියලා කියන්නේ දැන් පෝච්චියකට වතුර දාලා රත් කරනකොට පෝච්චිය අර නොබ් එකෙන් එනේ ඝර්ෂණය වෙච්ච හඬක් පිට වෙන්නේ. විස්ලිං සවුන්ඩ්. විස්ලිං සවුන්ඩ්. ආන්ගේ විස්ලින් සවුන්ඩ් එක වගේ එකක් තමයි ගුර්ණ කියන්නේ. ගූර්ණ කියලා කියන්නේ මදිනකොට
මදිනවා එහා මෙහා යන එක. ආන් ඒ යන එකට යන එකෙන් ඇති වෙන ශබ්දයට තමයි ගුහුර්ණ කියලා කියන්නේ. එහෙම වචන ගොඩක් තියෙනවා. දෝලනය කියලා වචනයක්. ඔව් දෝලන කම්පන වර්තනය පරාවර්තනය. වර්තනය පරාවර්තනය නිරෝධනය පරිවර්තනය. වර්තන ගොඩක් තියෙනවානේ. පරිවර්තන, විවර්තන, ආවර්තන, සංවර්තන. වගේ වර්තන ගොඩාක් තියෙනවා. ප්‍රතිවර්තන. වර්තනය කියලා කියන්නේ මේ පෙරලෙන එකට. ඒකට වර්තන කියලා පාලියෙන් සංස්කෘතයෙන් කියනවා. වත්තන කියලා පාලියෙන් කියනවා. එතකොට වත්තනය වෙන්නේ සාමාන්‍යයෙන් චක්‍රයක්. එතර චක්ක වත්තනය වෙනවා පවත්තනය වෙනවා. වත්තති පවත්තති කියන්නේ මෙහෙම කැරකෙයි තව තව කැරකෙයි. වර්තති ප්‍රවර්තති කියන්නේ මෙහෙම තව තව කැරකෙනවා. එතකොට ප්‍රවර්තති නම් ප්‍රවර්තනය. පවත්තනය. චක්‍රයක් නම් පවත්තනය වෙන්නේ චක්කප්පවත්තනය. එතකොට ධර්ම චක්‍රයක් නම් ප්‍රවර්තනය වෙන්නේ ධම්ම චක්කප්පවත්තන. ධර්ම චක්‍ර ප්‍රවර්තනය. පරාවර්තනය කියන්නේ පරාවර්තනය කියලා කියන්නේ වැටිච්ච එක කාප පරා මෙහෙමයි. මේක තේරුම් ගන්න තියෙන අකුරු 20කින් ප්‍ර පරා නී නී ඌ දු සං වී අව අනු අදි අපි අප උප ආදි වශයෙන් තියෙනවා ප්‍රිෆික්සස් 20ක් උපසර්ග 20ක්. ඒතර එකම වචනෙට වී දාන්න පුළුවන්. ඒතර විවර්තනය. ප්‍ර දාන්න පුළුවන් ප්‍රවර්තනය. දැන් වේශ ගත්තොත් ප්‍රවේශ ආවේශ අව දැන් ඔය සර් කිව්වේ අවකම්පන ප්‍රකම්පන විකම්පන සංකම්පන ඒ වගේ අර කියාපු 20 දාපු ගමන්ම ඊට ඉස්සරහින් තියෙන වචනේ තේරුම වෙනස් වෙනවා. ඔව් පරාවර්තනය කියන්නේ ආපහු එන එක. මාධ්‍යයකට හැප්පිලා හැරීම. ආපහු එන එක. වර්තනය කියන්නේ මාධ්‍ය තුලට යෑම. ඒක තමයි පරා කියලා කියන වචනේ තේරුම මෙහෙම වෙලා මෙහෙම වෙන එකට. පරා කියන්නේ. ඒ උපසර්ග හදෑරීමෙන් තමයි ඒක කරන්න ඕනේ. ඇත්තට ඒක උපසර්ග පාඩමක් ඒක. උපසර්ග ටික පාඩමක් හැටියට කරොත් ඒක මේ මුළු සමස්තයේ තියෙන වචන වලින් මේ 6න් එකක් විතර වගේ නිකම්ම ඉගෙන ගන්න පුළුවන්. මම හිතන්නේ අපේ මේ විද්‍යාපීඨවලට ගිහිල්ලා උගන්වන්න වෙනවා. මම හිතන්නේ ඒක ඇත්තටම මට දැන් හිතුනේ පාවිච්චි කරේ අපි වචන එකකවත් තේරුමක් තේරුම් දැනගෙන දන්නේ නැතුව මම හිතන්නේ නැහැ, කෝස් යුනිට් එකක් තියෙන්න ඕන මේ කෝස් යුනිට් එකක් තියෙන්න ඕනේ මේ පාරිභාෂික සිංහල පාරිභාෂික වචනවල හැදෑරීම සම්බන්ධයෙන්. ඉතින් ඒක සර්ලා ලෑස්ති නම් අපි ලෑස්ති. ඉතින් ඒකට හොඳම තැන තමයි ටෙලිවිෂන් ඉස්කෝලේ. අපි එහෙම වැඩක් පටන් ගත්තා. මා මුලිනුත් කිව්වා ජීව විද්‍යාව, භෞතික විද්‍යාව, පාලි, සංස්කෘත, සිංහල මේවා ඔක්කොම එකට උගන්වපු ප්‍රථම අවස්ථාව මේක වෙන්න පුළුවන්. මොකද එහෙම කරන්න අවස්ථාවක් දෙන්නේ නැහැ. පාසලේදී කරන්නේත් නැහනේ. දැන් මහාචාර්යතුමායි පැහැදිලි කරගෙන යද්දී පේනවා මේ විද්‍යා පෙළ පොතේ තියෙන වචන වැඩි ප්‍රමාණයක් වැඩි සංඛ්‍යාවක් හදාගෙන තියෙන්නේ මේ විදිහට තමයි. වැඩි සංඛ්‍යාවක් සංස්කෘත මුල සංස්කෘත. ඔව් පාරිභාෂික වචන හැදෙන්නේ නැහැ. හදන්න ඕන. භාෂාවේ වචන හදන්නේ නැහැ. හැදෙන්න ඕන. දැන් අපි හිතමුකෝ ඇත්තම කිව්වොත් ඉස්සර නැති වචන කොච්චර දැන් අපි පාවිච්චි කරනවද කියලා. දැන් නිකන් අපි ටිකක් කන්ෆියුස් වගේ නම් අපි කියන්නේ අපිට අවුල් වගේ කියලා. අවුල් වගේ කියන වචනේ පාවිච්චි වෙලා තිබුණේම නැහැ අපේ තාත්තලාගේ කාලේ. අපේ තාත්තලාගේ කාලේ අවුල් නම් ඒ නූල් බෝලයක් වගේ එකක්. දැන් අපි එහෙම පාවිච්චි කරනවා. දැන් අපි සාමාන්‍ය ඔය කතා බහේදී කොල්ලෝ විශේෂයෙන් පාවිච්චි කරන සිරා කියලා වචනය. සිරා පට්ට කියන පට්ට කියලා එකක් තියෙනවා. පට්ට ආදරය කියලා. පට්ට ආදරේ. නිසා අපේ ඉස්සර පට්ට කියලා තිබුණේ මේ වල්ල පට්ට වගේ වට. නැත්නම් පට්ට පල් තවත් එකක් තිබුණා. පට්ටපල් බොරු. පට්ටපල් බොරු. ඒ වගේ ඒවා. ඒකෙන් දැන් හැදිලා මං කියන්නේ භාෂාවක් වැස්සක් වගේ. පාලනයකින් තොරව ගලාගෙන යනවා. ව්‍යාකරණය කියන්නේ ඇලවේලි වගේ. භාෂාව වැස්ස නම් ව්‍යාකරණය ඇලවේලි වගේ. ඒ කියන්නේ ස්වාභාවිකව ගලාගෙන යන එක විධිමත්ව ගලාගෙන යන්න සැලැස්වීම තමයි ග්‍රැමර් කියලා කියන්නේ. එතනදී අර ගලාගෙන යන්න
විශේෂිත අර්ථයක් වමනා කරන විශේෂිත හැඟීම් සමුදායකට විශේෂිත වචනයක් හදනවා. ඒවා ඇත්තටම ටෙක්නිකල් වචන. ඒවා හින්දා ඒවට කියන්නේ වර්ඩ් නෙමෙයි ටර්ම්. ඒවා වචන නෙමෙයි. ටෙක්නිකල් යෙදුම්. යෙදුම් කියන්නේ හදන ඒවා. ඒවා නිකන් හදන හින්දා තමයි ටෙක්නිකල් කියන්නේ. ඒවා තාක්ෂණික වචන, පාරිභාෂික වචනය. පාරිභාෂික කියන වචනේත් පාරිභාෂික වචනය. ඒවා words නෙවෙයි, terms. ඒකයි. තිස්ස ජනනායක මහත්තයා අර ඉස්සෙල්ලා අපේ ස්වාමීන් වහන්සේ පැහැදිලි කරලා වචනයක් තිබුණා මෙන්න මෙහෙම මේ සමූල ඝාතනය කියලා වචනයක් ආවනේ. ඒ වගේ වචනයක් දැන් තියෙනවා මේ අපේ විෂය නිර්දේශවල. දැන් ගහකින් ලබාගත් සෛලයක් මෙහෙම තියෙනවා නම් ගස්වල කෝටි ගාණක් සෛල තියෙනවානේ. ගහකින් ගත්ත පණ තියෙන එක සෛලයක්. මේ පණ තියෙන එක සෛලයකට ඒ සෛලයට බෙදෙන්න වර්ධනය වෙන්න ඕනි කරන සියලු තත්ත්ව ලබා දුන්නොත් ඒ සෛලයට පුළුවන් සම්පූර්ණයෙන්ම මේ විදිහට වර්ධනය වෙලා ශාකයක් බවට පත් වෙන්න. මේක මේ සෛල රෝපණය නැත්නම් පටක රෝපණය කියලා දැනටත් කරන දෙයක්. ඒ කියන්නේ සමහරට බොහෝම මේ දුර්ලභ ශාකයක් තියෙනවා නම් ඒකෙන් එක සෛලයක් ගත්තහම අවශ්‍ය ඒ කියන්නේ නිකන් සෛලයක් අරගෙන සෛලයක් කියන්නේ හැටත් පේන්නේ නැහැ. ඒකක් නිකන් හිටෙව්වට නම් කොහොමත් හැදෙන්නේ නැහැ. විද්‍යාගාර තත්ත්වයට තේ අවශ්‍ය තත්ත්ව සියල්ලම දුන්නොත් මේක බෙදිලා පටකයක් වෙලා ඊට පස්සේ ගහක් ලබා ගන්න පුළුවන්. හැබැයි මේක තාම සත්තුන්ට කරන්න බෑ. බද්ද පැල කියන්නේ ඕක නෙමෙයි. නෑ. ඒක වෙනවා. ඒක වෙනවා. මේක ටිෂු කල්චර්. එතකොට මේ සත්ව සෛලයකට මෙහෙම දුන්නට බෙදිලා සම්පූර්ණ සතෙක් බවට පත් වෙන්නේ නැහැ. ශාකයකට විතරයි. මෙන්න මේකට දාලා තියෙනවා වචනයක් සමූල ජනන විභවය කියලා. අර ඉස්සෙල්ලා කිව්වනේ සමූල ඝාතනය කියලා එකක් වචනයක්. මට හිතෙනවා මේ ඒකේ අනිත් පැත්ත තමයි මේකේ තියෙන්නේ. ඒ සමූල ඝාතනය කියලා තියෙනවනේ. ඒ කියන්නේ සහ මුලින්ම මුලත් එක්කම අයින් කරනවා කියන එකනේ. මෙතන කියන්නේ සමූල ජනන විභවය. ඒ කියන්නේ මේ එක සෛලයකින් පුළුවන් මේකේ මුලයි, කඳයි, පත්‍රයි, දලුයි ඔක්කොම නැවත ඇති කරන්න පුළුවන්. ඒතර අපි ඒකට කියනවා සමූල ජනන විභවය කියලා. දැන් මේ වගේ වචන දැන් බොහෝ වෙලාවට දරුවෝ කරන්නේ මේ වචනේ පිටින්ම අරන් කටපාඩම් කරගෙන සමූල ජනන විභවය කියලා. නමුත් අර තේරුමත් එක්ක ගත්තා නම් මේකේ අර්ථ දැක්වීමයි තේරුමයි වචනේ ආපු හැටි ඔක්කොම දැනගත්තාම මම හිතන්නේ අමුතුවෙන් මතක තියාගන්න උත්සාහ කරන්න දෙයක් නැහැ. විභවය කියන්නේ හැකියාව, පොටෙන්ෂල් කියන එක. පොටෙන්ෂල් කියන එක. දැන් අපි භෞතික විද්‍යාවෙත් භාවිතා කරන විභවය. විය හැකි බව. විභවය පිළිදින ගුරුත්වාකර්ෂණ විභවය, විද්‍යුත් විභවය. ඔව්. ඒ කියන්නේ දැන් අර ඉස්සෙල්ලා අපි කතා කරන්නේ වචනේ සමූල ඝාතනය කියලා. ඒ කියන්නේ මුලත් එක්ක සහ මුලින් විනාශ කරන එක. දැන් මෙතන වෙන්නේ මේ එක සෛලයකින් මුලත් එක්ක සම්පූර්ණයෙන් ජනනය කරනවා. ඇති කරනවා. එතකොට ඒක දැන් මම මේකේ චූටි කාරණාවක් විග්‍රහ කරන්නම්. දැන් තිස්ස ජනනායක මහත්තයා මෙතන මෙන්න මෙහෙම අපි ගමු. මේ ජනනය කියලා කියන්නේ. ජනනය, අභිජනනය, ප්‍රජනනය කියන උත්පාදය ලබා දීම, උත්පත්තිය ලබා දීම. ප්‍රජනන ඉන්ද්‍රියයන් වෙනම තියෙනවනේ. ඒතර උපද්දවන කියලා කියන එක තමයි ප්‍රජනනය කියලා කියන්නේ. ජනනී කියලා. ජනනී. දැන් අන්න ඒක තමයි මම කියන්නේ. ජනනීය. පුනර්ජනනීය නැවත නැවත ඉපද්ද වේ හැකි. දැන් මේ ජනනී කියන්නේ අම්මට. ජන්ම භූමි ජනනී සමානයි. ජනනී ජන්ම භූමිශ්ච ස්වර්ගාදපි ගරීයසි. මව්බිමනේ. මව්බිම. ඔව්. අම්මයි මව්බිමයි දෙක ස්වර්ගයටත් වඩා වටිනවා. එතකොට තාත්තට කියන්නේ මොකද්ද? අම්මා ජනනී නම් තාත්තා කවුද? ජනක. ඔව් අපි අර ප්‍රවේණියේදී පටන් ගන්න ඔය කියන්නේ ජනකයින් සහ ජනිතයින් කියලා.
ජනිතයින් කියන්නේ මේ දෙන්න හින්දා ඇති වෙන අය. ළමයි. මේ දෙන්න හින්දා තමයි ජනිත වෙන්නේ. ජනකල වෙනමත් ඉන්නවනේ. ජනනිලත් ඉන්නවනේ. ජනිත වෙනවා කියලා කියන්නේ ඉපදිච්ච අය. ඒතර ජනනී ජනක ජනිත අය. මෙහිම වෙච්ච අය තමයි මේ ඔක්කොම ජන්ම ලබන අය. මේ ජනන කියන වචනේ කියලා කියන්නේ අන්න ඒකයි. ජාත කියන්නේත් ඔව් ඉතින් මේකින්ම තමයි ජාත කියන්නේ ඉපදුණු කියලා කියන එකනේ. ඒ ඉපදුණු අයගේ විස්තරේනේ ජාතක. සුජාත. එතකොට සුජාත. සුජාත කියලා කියන්නේ ඉතින් හොඳට ඉපදිච්ච අයනේ. බොහොම හොඳ සුජාත දරුවෝ. මේකේ විරුද්ධ වචනේ අවනේ. මේ ජාතක කියලා කියන්නේ එක් ආත්මවල උප්පත්ති වෙන එකනේ. ජාතක වෙනවා කියලා කියන්නේ ජාතකෙත් හොඳ වෙන්න ඕනනේ. මේ ඔක්කොම ජන් ධාතුව. ජන් ධාතුවෙන් තමයි යෝක සියල්ල හැදෙන්නේ. ජන අලනයන්න ජන්. භාෂාවේ විද්‍යාව සහ විද්‍යාවේ භාෂාව ගැනයි මේ පාඩම් මාලාව තුළින් අපි කතා කළේ. කැලණි විශ්වවිද්‍යාලයේ සංස්කෘත හා පෙරදිග ශාස්ත්‍ර අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍යපාද ඉඳුරාගාරයේ ධම්මරතන ස්වාමීන් වහන්සේට අපේ නමස්කාර පූර්වක ගෞරවය පුද කරන්නට කැමැති. ඒ වගේම කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාව පිළිබඳ හිටපු මහාචාර්ය සාර්.ඩී. රෝසා මහත්මයාට අපේ ගෞරව ස්තුතිය පුද කරනවා. එතුමා අපේ රටේ කීර්තිමත් විද්වතෙක්. ඒ වගේම ප්‍රකට ජීව විද්‍යා ගුරුතුමා තිස්ජන් නායක මහත්මයාට අපේ ගෞරව ස්තුතිය පුද කරනවා. නැවතත් ටෙලිවිෂන් ඉස්කෝලේ වැඩසටහනින් මුණ ගැහෙමු. ආයිබෝවන්.